Welcome to my channel. Today I am going to teach you something totally different from the lessons I've ever done in my channel. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මම මෙතෙක් කරපු පාඩම් වලට වඩා විශේෂ වූ පාඩමක් ගැන. Have you ever heard these things before? ඔයාලා මීට කලින් මෙන්න මේ දේවල් අහලා තියෙනවද බලන්න. මේවා මට අnder දෙමළ. මට තරු පේනුණා. මගේ දේවල් වලට ඇඟිලි ගහන්න එන්න එපා. ඒකෙන් ඔයාලට වැඩක් නෑනේ. බම්බුව. ඒක පට්ටපල් බොරුවක්. මිනිහට බහගිට වෙන්න. මිනිහට බඹර පදම්. මොර සූරණ වැස්ස. මෙන්න මෙවැනි අදහස් ඉංග්‍රීසි භාෂාවෙන් අපි කොහොමද කියන්නේ? මෙන්න මේක තමයි අපේ අද දවසේ පාඩම. මේ උගන්වන දේවල් වලින් බහුතරයක් මේ පාසල් පොත්පත්වල සඳහන් වෙන්නේ නැහැ. නමුත් අපි අතිශයින්ම ප්‍රායෝගිකව භාෂාව භාවිතා කරනකොට ඕනෑම භාෂාවකදී මෙම ගැමි ව්‍යවහාරයන් අනිවාර්යයෙන්ම යෙදෙනවා. මෙම ගැමි ව්‍යවහාරයන් සහ ඊට සමාන ඉංග්‍රීසි යෙදුම් තමයි අපි මේ පාඩමෙන් ඔයාලට කියලා දෙන්න හදන්නේ. කෙනෙකුට කියන්න පුළුවන් මේවා භාෂාවේ අත්‍යවශ්‍ය දේවල් නොවේනි කියලා. නමුත් හොඳින් මතක තියාගෙන ඉන්න ඕනෑම භාෂාවක මේවා හොඳයි මේවා නරකයි කියලා අපි බෙදා වෙන් කරලා ඉගෙන ගන්න කිව්වොත් එහෙම මේ භාෂාව සම්පූර්ණයෙන් හොඳින් ඉගෙන ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි සියලු දෙනාම කරන්න ඕනේ මේ භාෂාවේ තියෙන ව්‍යවහාරයන් මේ ව්‍යවහාරික යෙදුම් ටික කොහොම හරි ඉංග්‍රීසියෙත් ඉගෙන ගන්න ඕනේ. හේතුව අපි භාවිතා නොකලට තවත් කෙනෙක් මේවා භාවිතා කරන්න පුළුවන් අපිත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. එතකොට අපිට මුකුත් තේරෙන්නේ නැහැ. එතකොට මේවා අපිට අnder දෙමළ වගේ තියෙයි. එහෙම නේද? හොඳයි. අපි අන්න ඒ ප්‍රකාශනයෙන්ම වැඩේ පටන් ගමු. මේවා මට අnder දෙමළ. නොතේරෙන බස්. යමක් තේරෙන්නේ නැති වෙනකොට අපි කියනවා මේවා මට අnder දෙමළ. මේකට සුද්දා කියන්නේ මෙන්න මෙහිමයි. අපි සිංහලෙන් එහෙම කියනවා සුද්දා කියනවා මෙහෙම. This is Greek to me. This is Greek to me. මම මේ කියන දේවල් තිරේ දිස් වෙනවා. ඕගොල්ලෝ කරන්න ඕනේ මේවා හොඳින් වෙනම ලියාගෙන හෝ නැවත නැවත සමන් දීමෙන් පුරුදු පුහුණු වීම කරලා මතක තියාගන්න එක. අවශ්‍ය මොහොතේදී භාවිතා කරන්න හැකියාව ලබා ගන්න ඕනේ. මට තරු පේනුණා. ඔය ඉඳලාම අපිට පේනවනේ. කොහොමද අපි ඒක කියන්නේ? I saw stars. I saw stars. ඒ වෙලාවේ මට තරු පේනුණා. At that time I saw stars. I saw stars. මට තරු පේනුණා. විකාර nonsense. විකාර nonsense. ඔයා ඔය කියන්නේ ඇත්තමද? ඔයා ඔය කියන්නේ ඇත්තමද? මේ අදහස ප්‍රකාශ කරන්න ඉංග්‍රීසියෙන් භාවිතා කරන්නේ are you serious? Are you serious? ඔයා ඔය කියන්නේ ඇත්තමද? මෙන්න මේක තමයි අපේ සාමාන්‍ය භාවිතයේදී ශිරාවට ශිරාවා කියලා ඔය අපේ සමාජයේ උදාහරණයක් තියෙනවා. ඔය කියන්නේ ඇත්තමද කියන අදහස. ශිරාදවා ඔහොමහනවනේ. මෙන්න මේ වචනේ හැදුනේ මේ කියන ප්‍රකාශනය. ඒ නිසා are you serious? මොර සූරණ වැස්ස. It rains cats and dogs. දැන් අපි ධාරානිපාත වර්ෂාව. මේ වෙලාවේදී අපි කියන්නේ මොර සූරණ වැස්ස කියනවා. Now just imagine that it's raining heavily. It's thundering, lightning and happening everything. So we say මොර සූරණ වැස්ස. It's raining cats and dogs. අපි කියනවා මොර සූරණ වැස්ස කියනවා. සුද්දා කියනවා it's raining cats and dogs. බැලු බැලමට පේන්නේ මොකද? බල්ල බලල්ලු වහිනවා කියනවා. රහස එළිය වුණා. අපි කියන්නේ බලලා මල්ලෙන් එළියට පැන්නා. The cat is out of the bag. The cat is out of the bag. මේවා එක පැත්තකින් idiomatic expressions වෙන්න පුළුවන්. ඒ කියන්නේ සාම්ප්‍රදායික ඉඟි වැකි වලින් උපුටා ගත්ත කොටසුත් වෙනවා. ඌ ලෝකෙ කහපු එකේ. අපි සමහර පුද්ගලයෝ ගැන කියන්නේ when somebody is very notorious we say ඌ ලෝකෙ කහපු එකේ. He's a first class crook. So this is how Sudha says. මෙහෙමයි සුද්දා කියන්නේ. He's a first class crook. He's a first class crook. ඌ ලෝකෙ කහපු එකේ. He can't put two and two together. එයා 6 4 දන්නේ නේ. ඔය පොඩි එකෙක් දඟ වැඩක් නරක වැඩක් කරපුවාම කවුරු හරි යාට බනිනෝ නම් දඬුවම් කරන්න හදනෝ නම් අපි කියනවා උඩ ගහන්න එපා වඩින්න එපා. එයා 6 4 දන්නේ නැතිරි එක නැත්තම් නොතේරෙන එක. කොහොම කියන්නේ? අපේ ගැමි ව්‍යවහාරයේදී භාවිතා වෙන මේ යෙදුම සුද්දා කියන්නේ
එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියන්නේ he can't put two and two together. He can't put two and two together. දෙකයි දෙකයි එකට දාගන්න දන්නේ නැහැ. ඒ කියන්නේ දෙකයි දෙකයි එකතු කරගන්න බෑ. මෙවැනි පොඩි ගණනක්වත් හදාගන්න බැරි පොඩි උන්ටනේ. එහෙනම් සුද්දගේ කතාව ඒකයි අපේ කතාව ඊට වඩා ලොකු ගැඹුරක් තියෙනවා. ටිකක් කියන්න මේ කතාව මොකක්ද කියලා. 6 4 දාන්නේ. මොකද්ද මේ 6? දිව්‍ය ලෝක 6. 4 මොකක්ද? සතර අපාය. දිව්‍ය ලෝකේ යන්න නම් කුසල් කරන්න ඕනේ. අපාය යන්නේ අකුසල් කරපුවාම. මේක ඉතා කිටියෙන් කිව්වොත් එහෙනම් කුසල් කියන්නේ මොනවද? හොඳ. අකුසල් කියන්නේ නරක. එතකොට හොඳ නරක දන්නේ මේ සිංහල කියමන ඉතාම ගැඹුරුයි. ඉතාම අර්ථාන්විතයි. එහෙමනම් මේ අපි මව් භාෂාවේ යෙදෙන ඇතැම් ප්‍රකාශන සුද්දගෙන් කොච්චර කිව්වත් ඒ ගතිය ගන්නත් බෑ. ඒකත් මතක තියාගන්න ඉන්න. ඔහු නිර්භීත පුච්චලිය. ඌ බය නැති එකේ. He's a lion-hearted fellow. He's a lion-hearted fellow. ඌ බය ගුල්ලෙක්. ඌ බය ගුල්ලෙක්. He's a chicken-hearted fellow. He's a chicken-hearted fellow. කුකුල් හදවතක් තියෙන මිනිහෙක්. නෑ, ඒ කියන්නේ බය ගුල්ලෙක්. එහෙනම් ඉංග්‍රීසියේදී මේක භාවිත කරන්නේ මේ කුකුල් හදවතක් තියෙන කෙනෙක් කියලා කියනවා නෙවෙයි. මේ කියන්නේ එයා බයගුල්ලෙක් කියන්නේ බයගුල්ලට කියන්නේ අපි කවර්ඩ් කියලා. එහෙනම් බයගුල්ල වෙනුවට ඒ වචනේ වෙනුවට භාවිත කරන ඉඩියමැටික් එක්ස්ප්‍රෙෂන් එකක්. fellow ආදිය. is a chicken hearted fellow. බම්බුව. අපි ඔබ කොහොමද කියන්නේ? පිටු බම්බුව වගේ. ඈ? බම්බුව. my foot. සුද්ද කියන්නේ my foot. බුදු අප්පච්චි කියලා අපි යම් දෙයක් සිද්ධ වෙනකොට බුදු අම්මෝ කියලා කියන්නේ. ඒ වගේ බුදු අප්පච්චි කියලා. my god. ඒ වගේම මාවිතේ බුදුමය හංගවන්න අපි කියන්නේ බුදු අම්මෝ ගණ. oh my goodness. oh my goodness. දෙයනේ ඔය අදහස. oh my god. oh my god. මෙතනදී සමහර අය කියනවා goat කියලා. GOAT God means එළුවා. එතන මගේ එළුවා වෙනවා my God කිව්වොත්. මෙතනදී කියන්නේ my God. ඇත්තටම මේ වචනේ God කියලා අපි අදින්නේ නැහැ. God. නමුත් අර ප්‍රකාශනයේදී අපි අර ආශ්චර්ය පුදුමය පෙන්වන්න ඕන නිසා මවිත වෙන බව පෙන්වන්න ඕන නිසා oh my God කියලා කියනවා. මිනිහට බාගෙට වෙන්නේ. The man is half seas over. The man is half seas over. මිනිහට බාගෙට වෙන්නේ. දැන් සමහරුන්ට වමර පද අපි එහෙමත් කියනවා වමර පදම් කියන එකක් කියනවා යෙදිමක් කියනවා මිනිහට වමර පද අපි ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ he's fully cut are you fully cut ඔයාලට වමර පදම්ද වැඩි සෙනෙහ දබරේට අපි කියන්නේ වැඩි සෙනෙහ දබරේට මෙහෙම කියමනක් අහලා තියෙනවා මේ හැඟීම ප්‍රකාශ කරන්නට සුද්ධ භාවිත කරන්න familiarity breeds contempt වැඩි සෙනෙහ දබරේට ප්‍රශ්නෙන්නේ එක පිට එක මම කියනවා නේද ප්‍රශ්නෙන්නේ එක පිට එක ප්‍රශ්නෙන්නේ කියවම ඕලිවට එනවා අපි මේක කොහොමද කියන්නේ ඉංග්‍රීසියෙන් troubles always come in battalions Again, troubles always come in battalions. කේන්ද කාන්ද කරන්න එපා. පොඩි දෙයක් ලොකු කරලා පෙන්නනකොට කේන්ද කාන්ද කරන්න එපා. Don't make a mountain out of a molehill. Don't make a mountain out of a molehill. Don't make a mountain out of a molehill. So this is how we say that in English, right? ගියදී ගියාවයි යෙදී ගියාවේ ඒක කොහොමද කියන්නේ let bygones be bygones ගියනුවන ඇතුල් ලවාවත් අද්ද ගන්න බෑ අපි එහෙමත් කියනවා නේද ඒ මහලා තියෙනවනේ ගියනුවන ඇතුල් ලවාවත් අද්දව ගන්න බෑ මේක ඉංග්‍රීසියෙන් කියන්නේ මෙන්න මේ විදිහට what is done cannot be undone What is done cannot be undone. මොකද ඔයා කරබාගෙන ඉන්නේ? සද්දයක් නැතු when somebody is very silent and quiet we say මොකද ඔයා කරබාගෙන ඉන්නේ?
without saying any මොකුත් නොකිය කරබාගෙන ඉන්නවා සද්ද නැතුව ඉන්නවා. ඉතින් කියන මොකද ඔය කරබාගෙන ඉන්නේ? Why are you crestfallen? Why are you crestfallen? මෙහෙමයි සුද්දා කියන්නේ. කොහොමද? Why are you crestfallen? මඩත් ඉතින් දැන් ඕක තමයි කියන්නේ. මේ වීඩියෝ එක බලාගෙන කරබාගෙන ඕම බලාගෙන ඉඳලා මදි. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. like දාන්න ලෝගෝ වෙන්න එපා. comment එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති ඥාති හිත මිත්‍රාදී නාට්‍යලාදී කියලා නැන්දලා මාමල ඕන කෙනෙක් අතරේ share කරන්න. එතකොට තමයි අපට ගැම්මක් එන්නේ. අපි ප්‍රයෝජනයක් ගන්නවා. අපි ප්‍රයෝජනයක් ගන්න අපිරිසක් ඉන්නා බව අපිට එතකොටයි තේරෙන්නේ. එතකොටයි වැටහෙන්නේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපිට මේ වගේ ඉංග්‍රීසි භාෂාවේ සැගවුණු එහෙම නැත්නම් තව තවත් අපිට ඉගෙන ගන්න තියෙන විවිධ ශාස්ත්‍රයන් සම්බන්ධව ඕගොල්ලන්ට කියලා දෙන්න මට හැකියාව තියෙනවා. Why are you crestfallen? මොකෝ කරවාගෙන ඉන්නේ? විකාර nonsense. එහෙනම් කෙහෙම්මල කියලා කොහොමද කියන්නේ? fiddlestick. විකාර nonsense. තියෙන හැටියට කම කොහොමද කියනවා? ගෙදරට හදිසියෙ කවුරු හරි එනවා. දැන් කෑම බීම අලුතෙන් හදන්න වෙලාවකුත් නැහැ. ඒකට කියනවා තියෙන හැටියට කමු. Let's have potluck. potluck නෙවෙයි. Let's have potluck. Let's have potluck. කාට පරිස්සම් කරගන්න. ඉඳලාම බයිනෝ නේද අපි. කාට පරිස්සම් කරගන්න. Govern your tongue. Govern your tongue. කාට ගහන්න එන්න එපා. ඉඳලාම වැඩි හිටියෝ බයිනෝනේ අපි. කාට ගහන්න එන්න එපා. ඒ යෙදුම ඉංග්‍රීසියෙන් කියන්නේ මෙහෙම. None of your lips. None of your lips. ඒකෙන් ඔයාට වැඩක් නෑනේ. ඒකෙන් ඔයාට වැඩක් නෑනේ. මෙහෙමත් අපිට සමහර අය කියනවා. ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ that's none of your business. That's none of your business. ඔයාගේ වැඩක් බලා ගන්න. ඔයාගේ වැඩක් බලා ගන්න. Mind your own business. Mind your own business. මේවා කියද්දී facial expressions, body language එක ගැන බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ අදහස එන්නේ නැහැ. පබික් වගේ එක තනින් ඉඳගෙන හිටගෙන ඔය විදිහට කිව්වට මේක සාර්ථක කමියුනිකේෂන් එකක් වෙන්නේ නැහැ. මම ඊට කලින් මේ ගැන ඔයගලන්ට කියලා දෙලා තියෙනවා. Mind your own business. එයාගේ වැඩක් බලා ගන්න. මගේ දේවල් වලට ඇඟිලි ගහන්න ඉන්න එපා. කොහොමද කියනෝනේ? මගේ දේවල් වලට ඇඟිලි ගහන්න ඉන්න. Don't poke your nose into my affairs. Don't poke your nose into my affairs. ඔයාලා අහලා තියෙනවද? සිංහල ගැමි ව්‍යවහාරයේ තියෙනවා මේ දවස්වල මට අතමිට හිගයි. මිල මුදලින් හිගයි. මේ අදහස ප්‍රකාශ කිරීම සඳහා අපේ සාම්ප්‍රදායික සමාජයේ කතා කරන වචනයක් තමයි මේ දවස්වල මට හාඩුක් කියලා එකක්. ඔයාලා දන්නේ නැත්නම් මේක නර්මන දුවල පුතාලා මේක දන්නේ නැහැ. ඔයාලගේ වැඩිහිටියන්ගෙන් මේක අහලා බලන්න. මේ වගේ ඉදුම් ඒගොල්ලෝ භාවිතා කරනවද නැද්ද කියලා. එතකොට ඕගොල්ලන්ට තේරෙවි මේක භාෂාවේ අපේ සිංහල භාෂාවේ මේ බොහොම ගොඩාක් දේවල් කියන්න භාවිතා කරපු එහෙම නැත්නම් හැංගීම් සමුදායක් කියන්න භාවිතා කරපු ඊටාම කෙටි යෙදුම් එහෙම නැත්නම් සමහර විට තනි වචනයක් වෙන්න පුළුවන්. නිසා බොහොම භාෂාව ඉගෙන ගන්න කෙනෙක් විදිහට මේ සියල්ල ගැන අධ්‍යයනය කරලා තිබීම ඊටාම හොඳයි. ඒ hard up කියන යෙදුම ආවේ hard up. ඒතර සුද්ධ කියන්නේ ඔය අදහස මේ විදිහට. These days එහෙම නැත්නම් nowadays I am hard up. I am hard up these days. I am hard up nowadays. Nowadays means these days. මේ දවස්වල මට අතමිට හිගයි. These days I am hard up. These days I am hard up. එතකොට මේ වාගේ වචනෙන් වචන මේ හැම ප්‍රකාශනයකම වචනෙන් වචනේ විස්තර කරන්න මම සූදානම් වෙන්නේ නැහැ. මොකද මේක සජීවීව අපි පන්ති කාමරයක් තුල කතා බහ කරන විදිහට ඉගෙනීම් කරන්න ගියොත් සමහරවිට උගලන්ට මී රස වෙන්න පුළුවන්. මොකද මේ පාඩම දීර්ඝ වෙන නිසා. ඒ නිසා අවශ්‍ය කරන කාරණාව පමණක් ඉතා කෙටියෙන් උනත් කියලා දෙන්නම්. ඒක හොඳට මතක තියාගෙන ඉන්න ඕනේ. ඒගොල්ලෝ එකවල්ලේ පොල් ඒ මොකද්ද පොල් ගෙඩි ගැනද කතා කරන්නේ? නැහැ. සමාන අදහස් ඇත්තවුන් එකට සැරිසරයි.
අපි එහෙම කියමනක් අහලා තියෙන්නේ. අන්න ඒ අදහස් තමයි ඔය කියන්නේ. They are like birds of a feather. They are like birds of a feather. ඔය අදහස් කරන්නේ මොකද්ද? ඒ අය එක සමාන අදහස් ඇත්තෝ. ඕකනේ අපි අදහස් කරන්නේ. ඒක ඉංග්‍රීසියෙන් අපි කියන්නේ they are like birds of a feather. They are like birds of a feather. මූණට කඩා පනින්න එපා. අපි ඒ කියමනේ කියන්නේ don't fly in the face. Don't fly in the face. Don't fly in the face. මේ මහලා තියෙනවා. රැවුල ගිනි ගත්තාම මිනිහා එනවා සුරුට්ටු පත්තු කරන්න. රැවුල ගිනි ගත්තාම මිනිහා එනවා සුරුට්ටු පත්තු කරන්න. කෙනෙක් අනුතරක වැටලා ඉන්නකොට තව කෙනෙක් ඒකෙන් මොනවාරි ප්‍රයෝජනයක් ගන්න උත්සාහ කරනවා මේ ප්‍රශ්නික පැටලෙන්නේ ඉන්න මොහොතක. ඒ වෙන අවස්ථාවකදී මේක කියන්නේ මේක ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ he wants to fish in troubled waters. He wants to fish in troubled waters. He wants to fish in troubled waters. රැවුල ගිනි ගත්තාම මිනිහා එනවා සුරුට්ටු පත්තු කරන්න. කලදුටු කල වල ඉහ ගන්න. එහෙමත් කියන්නේ අවස්ථාව ලැබුණු ගමන් ප්‍රයෝජනෙ ගන්න කියන එකනේ අදහස් කරන්නේ. කලදුටු කල වල ඉහ ගන්න. Hit when the iron is hot. Hit when the iron is hot. මේවා ඉංග්‍රීසියෙන් කියන්නේ. Hit when the iron is hot. රුපියල් අස්සේ අලුත් කාල් ගහන්න එපා. රුපියල් අස්සේ අලුත් කාල් ගහන්න එපා. Don't try to rub shoulders with the great. Don't try to rub shoulders with the great. Don't try to rub shoulders with the great. බැරි බර කරට ගන්න එපා. බැරි බර කරට ගන්න එපා. Don't bite off more than you can eat. Don't bite off more than you can eat. When someone is exaggerating about you, you say, මාව මුරුන් ගත්තේ තියන්න එපා. මාව මුරුන් ගත්තේ තියන්න එපා. Don't raise me to the seventh heaven. Don't raise me to the seventh heaven. දිව්‍ය ලෝක හයනේ තියෙනවා කියන්නේ. ඉතින් හත්වෙනි දිව්‍ය ලෝකයක් නෑ. ඈ මාව හත්වෙනි දිව්‍ය ලෝකෙන් තියන්න එපා. ඒ කියන්නේ නැති තත්වයකට පමුණවන්න එපා. ඕකනේ අපි අදහස් කරන්නේ. මාව මුරුන් ගත්තේ තියන්න එපා කියන්නේ. එහෙනම් භාෂාව හරි ලස්සන ව්‍යංගාර්ථයෙන් කියන්න පුළුවන් අපූර්ව ක්‍රමයක් නේවා. ඒකයි මේ සියල්ලම ඔබට පාඩම් නැති වෙන්න පුළුවන්. පාඩම් කරගන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්. නැත්නම් වැදගත් නැහැ කියලා හිතෙන්න පුළුවන්. නමුත් මේ වීඩියෝ පුරාවටම ධර්ම ඔබට මේකෙන් කිහිපයක් හෝ ජීවිතයට එකතු කරගන්න පුළුවන්, සමීප කරගන්න පුළුවන්. එහෙනම් ඒ අරමුණ ඇතුව තමයි මේ වීඩියෝ කරන්නේ. මේවා ඔක්කොම ඉගෙන ගන්න එපා කියලා නෙමෙයි කියන්නේ. මම මුලින් කිව්වා මතකද? භාෂාව ඉගෙන ගන්නකොට මේක හොඳයි, මේක නරකයි, මේක ලොකුයි, මේක කුඩායි කියලා එහෙම ඉගෙන හරියන්නේ නැහැ. භාෂාවක් හොඳින් අධ්‍යයනය කරනකොට මේ භාෂාවේ අස්ලක් මුල්ලක් නෑර සියල්ල ඉගෙන ගන්න උත්සාහ කරන එක තමයි ඊටාම හොඳ. හැබැයි මම මතක තියාගන්න ඕනේ මූලික දැනුමක් ලබාගත් ඔබ හොඳ දැනුමක් භාෂාව හොඳින් හසුරුවනකොට ඒ මට්ටමට ආවට පස්සේ මේ සියල්ලම කළාට කමක් නැහැ. මේ ආධුනික අවස්ථාවේදී මේ ඔක්කොම කටපාඩම් කරගෙන පොඩි වාක්‍යයක්වත් හදාගන්න බැරිව මේ දේවල් කටපාඩම් කරගත්තා කියලා ඇත්තටම ප්‍රයෝජනයක් ගන්න අමාරුයි. මුලින්ම කරගන්න ඕනේ යම් අදහසක් ප්‍රකාශ කරන හැටි. ඉගෙන ගන්න එකනේ. යමක් කතා කරන්න ඉගෙන ගන්න. මේ හැකියාව ප්‍රගුණ කරගත්තට පස්සේ මේ වගේ දේවල් දාගත්තාම මේක නිකන් ලොකු ආභරණයක්. ඒක නැත්තම් විශේෂ වටිනාකමක් තමන්ගේ කතාවට ලැබෙනවා. හොඳයි. අපි ඊළඟ එක බලමු. මට බටර් ගන්න ඉන්න එපා. මට බටර් ගන්න ඉන්න එපා. Don't try to curry favor with me. Don't try to curry favor with me. එයා කටින් බතල කොළ හිටවනවා. සමහර අයට අපි කියන්නේ when somebody is boasting we just say එයා කටින් බතල කොළ හිටවනවා. ඒකද ඉංග්‍රීසියෙන් කියන්නේ මෙහෙම. සුද්දා ඒ අදහස ප්‍රකාශ කරන්නේ මෙන්න මේ විදිහට. He's an armchair critic. He's an armchair critic. බඩුත් එක්ක හොරා වුණා. බඩුත් එක්ක හොරා වුණා. අපි මේක කියන්නේ. The thief was caught red-handed. The thief was caught red-handed. Once again, the thief was caught red-handed. මට මේ දවස්වල සල්ලි නේ. මේක කොහොමද කියන්නේ? ඔය hard up කියන එක යොදන්න පුළුවන්. I am hard up these days. Or you can say nowadays I am hard up. It means that I am not having money. And also you can say I am broke. I am broke. මං කැඩිලා කියලා කියන්නේ. broke කියපුවම නෑ. broke means not having money. Not having money. So I am broke means I am not having money. මට අතෙමිට එකයි. වාගාව සල්ලි නෑ. ඒක කට වැරදීමක්. මේ අපි කියන්නේ පොඩ්ඩක් වචනයක් ලිස්සලා ගිහපුවාම අපි කියන්නේ අනේ sorry. ඒක කට වැරදීමක්.
It's a slip of the tongue. It's a slip of the tongue. I'm so sorry. It's a slip of the tongue. අන්න ඒ වගේ ප්‍රකාශනිකුත් එක්ක එකතු වෙච්චාම මේක හරි ලස්සනට කියන්න පුළුවන්. අනේ මට ගොඩාක් කනගාටුයි. ඒක කට වැරදීම. I'm so sorry. It's a slip of the tongue. I'm so sorry. I'm very sorry. It's a slip of the tongue. ගණන් ගන්න එපානේ. Take it easy. Take it easy. කනගාටු වෙන්න එපා. Don't worry. Or you can say, no worries. There is a no worries. Actually speaking, no worries, the phrase no worries is commonly used by the native speakers of English rather than the word don't worry. English මව භාෂාව ලෙස කතා කරන අය අතරේ don't worry කියන යෙදුමට වඩා වැඩියෙන් භාවිත කරන්නේ no worries කියන යෙදුම. මොකද ව්‍යවහාරික භාෂාවේදී බහුලව භාවිත කරන්නේ ඒකයි. එහෙමනම් කනගාටු වෙන්න එපා. කොහොමද කියන්නේ? Don't worry. No worries. ඔය යෙදුම් දෙකෙන් එකක්. එයා ඒක ගත් කටටම කිව්වනේ. කොහොමද කියනෝනේ? අහලා තියෙනවා. එයා ඒක ගත් කටටම කිව්වා. He said it at the spur of the moment. He said it at the spur of the moment. He said it at the spur of the moment. එයා ඒක ගත් කටටම කිව්වා. He said it at the spur of the moment. දේසේ හැටියට වාසි. කොහොමද අහලා තියෙනෝනේ? තැනේ හැටියට ඇනේ ගහන්න. එහෙම අහලා තියෙනෝනේ? තැනේ හැටියට ඇනේ ගහන්න. Act like a Roman when you are in Rome. So this is how we say in English. Act like a Roman when you are in Rome. Rome වෙසෙන විට රෝම වැසියෙකුසේ ජීවත් වන්න. ඕකයි තැනේ හැටියට ඇනේ ගහන්නයි කියන්නේ. ඒකම තමයි. සිංහලෙන් කියන්නේ එකම දේ. එහෙමනම් act like a Roman when you are in Rome. Got it? වහින්නරෝ කියන්න එපා. අහලා නැද්ද මේක? වහින්නරෝ කියන්න එපා. ඔය එහෙම් මෙහෙම් කතා කරගෙන ඉන්නකොට වටින් ගොඩින් අපි කියන්නේ එහෙම් මෙහෙම් කියාගෙන ඉන්නකොට අවශ්‍ය කාරණාව කෙලින් නොකිය. එහෙම් මෙහෙම් කියාගෙන ඉන්නකොට වටින් ගොඩින් කියාගෙන ඉන්නකොට අපි කියනවා කෙලින් කියන්නේ කියලා දෙයක්. වහින්නරෝ කියන්න එපා. කෙලින් කියන්නේ say frankly. වහින්නරෝ කියන්න එපා. Don't beat about the bush. Don't beat about the bush. Say frankly. Don't beat about the bush. Say frankly. අපිට මේක එක දිගට වාක්‍යයක් විදිහට මෙහෙමත් කියන්න පුළුවන්. Say frankly without beating about the bush. කෙලින් කියන්නේ වටින් ගොඩින් කියන්නේ නැතුව, එහෙම් මෙහෙම් කියන්නේ නැතුව, වහින් වරෝ එන්නේ නැතුව කෙලින් කියන්න. Say frankly without beating about the bush. වහින් වරෝ කියන්න එපා. Don't beat about the bush. විකාර කතා කරන්න එපා. Don't talk through your hat. Don't talk through your hat. විකාර කතා කරන්න එපා. Don't talk through your hat. ඕනෑමට වඩා උඩ පානින්න එපා. මෙන්න මේක කියන්නේ don't be uppish. Don't be uppish. ඕනෑමට වඩා උඩ පානින්න එපා. Don't be uppish. ඌ ලේසියෙන් තම්බන්න පුළුවන් එකෙක් නෙවෙයි. ඌ ලේසියෙන් තම්බන්න පුළුවන් එකෙක් නෙවෙයි. අහලා තියෙනව නේද මෙහෙම යෙදුමක් තියෙනවා කියලා. අපි ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ he's a hard nut to crack. He's a hard nut to crack. He's a hard nut to crack. ඌ ලේසියෙන් තම්බන්න පුළුවන් එකෙක් නෙවෙයි. He's a hard nut to crack. මට යකා නැග්ගා. මට ජුවල් ගියා. මෙහෙමත් කියනවා. මට යකා නැග්ගා. මට ජුවල් ගියා. I got the devil into my head. I got the devil into my head. I got the devil into my head. තාත්තා උඹට හොඳට දෙහි කපාවි. තාත්තා උඹට හොඳට දෙහි කපාවි. Father will take you to task. Father will take you to task. Father will take you to task. මම ගිරේට අහුණු පුවක් ගෙඩිය වගේ. මම ගිරේට අහුණු පුවක් ගෙඩිය වගේ. I am between the devil and the Dead Sea. I am between the devil and the Dead Sea. මම ගිරේට අහුණු පුවක් ගෙඩිය වගේ. I am between the devil and the Dead Sea. අපි ඒගොල්ලන්ට පන්දන් අල්ලන්නේ නැහැ. අහලා තියෙනවනේ මේ වගේ කතා. අපි ඒගොල්ලන්ට පන්දන් අල්ලන්නේ නැහැ. We don't dance attendance on them. We don't dance attendance on them. මට දෙලොව රත් වුණා. අපි මෙහෙම කියනෝ නේද? සමහර වෙලාවට. සමහර අතර තැබුවට මුණු දුන්නා. මට දෙලොව රත් වුණා. I got the shock of my life. මට දෙලොව රත් වුණා. I got the shock of my life. I got the shock of my life. තාත්තගේ පුතානේ හැම අතින්ම තාත්තා වාගේ
මේ අදහස ප්‍රකාශ කිරීමේදී කියන්නේ he is a chip of the old block. තාත්තා වගේමයි පුතා. තාත්තගේ පුතානේ කියලා අපි කියන්නේ. he is a chip of the old block. he is a chip of the old block. සමහරවිට මම මේක කියනවා වේගය වැඩි ඇති. නමුත් අපි කතා කරනකොට මෙහෙමනේ කියන්නේ. මම ඒක තුට්ටුවකටවත් ගණන් ගත්තේ නැහැ. එහෙම කියනෝ නේද? මම ඒක තුට්ටුවකටවත් ගණන් ගත්තේ නැහැ. I didn't care hand for it. ඔයාලා බය වෙච්ච මොහොතක ඔයාලා කියන්නේ. ඒ වෙලාවේ මගේ ඇඟේ මයිල් කෙලින් වුණා. My hair stood on ends. I was so afraid that my hair stood on ends. මම කොයිතරම් බය වුණාද කියතොත් මගේ ඇඟේ මයිල් කෙලින් වුණා. My hair stood on ends. එයාගේ වැඩ නූලට තිතට කියලා අපි කියන්නේ. His work is tip top. His work is tip top. ඒ ගෙදර නැත්නම් ඔවුන්ගේ ගෙදර පිරිසිදුයි හරි පිළිවෙලයි. පිරිසිදුයි පිළිවෙලයි. අපි මේ සඳහා පාවිච්චි කරන්නේ speak and span. Their house is always speak and span. Their house is always speak and span. Speak and span means clean and tidy. Clean and tidy. පිරිසිදුයි පිළිවෙලයි. නොපුරුදු දීගට වඩා පුරුදු කන වැන්දු හොඳයි. කොහොම ගැමි ව්‍යවහාරයක් තියෙනවනේ. නොපුරුදු දීගට වඩා පුරුදු කන වැන්දු හොඳයි. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ the known devil is better than the unknown devil. The known devil is better than the unknown devil. දන්න යකා හොඳයි නොදන්න යකාට වඩා. ඒ අර්ථයත් මේක ඇතුළේ තියෙනවා නේද? The known devil is better than the unknown devil. The known devil is better than the unknown devil. නොපුරුදු දීගට වඩා පුරුදු කනවැන්දුම හොඳයි. මේක පට්ටපල් බොරුවක්. මේක පට්ටපල් බොරුවක්. This is a cock and bull story. This is a cock and bull story. This is a cock and bull story. මේක පට්ටපල් බොරුවක්. This is a cock and bull story. අපි ඒගොල්ලන්ගේ වගතුග දන්නවා. වගතුග ins and outs. We know their ins and outs. අපි ඒගොල්ලන්ගේ වගතුග දන්නවා. We know their ins and outs. We know their ins and outs. එයා දමනු ජීලා තල ගොයිත් මරාගෙන එක වැඩෙන් ප්‍රයෝජන දෙකක් වාසි දෙකක් එකවර ලබා ගත්තාම කියන ප්‍රකාශනයනේ. මේක ඉංග්‍රීසියෙන් කියන්නේ he killed two birds with one stone. ඔහු එක ගලින් කුරුල්ල දෙන්නෙක් මරාගත්තා. ඒ අදහස කියන්නේ මේකේ. එක ගලින් කුරුල්ල දෙන්නෙක් මරාගත්තා. He killed two birds with one stone. එයා දඹුලු ජීන් තල ගොයිත් මරාගෙන ආවා. එයා එක ගලින් කුරුල්ල දෙන්නෙක් මැරුවා. මේ අදහස් සියල්ලම කියන්නේ මේ ක්‍රමයට. I am sorry. It's a slip of the tongue. අනේ මට සමාව වෙන්න. ඒක කට වැරද්දා. It's a slip of the tongue. තව එකක් කියලා දෙන්න. මේ බලන්න. අපි ඉස්සර කාලයක් තිබ්බා එල කිරි කියපු කාලයක් තිබ්බා. එල කිව්වා. විවිධ යෙදුමාවනේ. සුපිරි කියනවා. දැන් කියනවා පට්ට කියනවා. මේක කියන්න අපි පාවිච්චි කරන්නේ superb. මොකද කියන්නේ? Superb. Very good. Superb means very good. Superb. Is this superb? මේක හොඳයි. පට්ටද? එහෙනම් ඉතින් බලාගෙන ඉන්න එපා. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. like කරන්න. අතින් පයින් යනවද? like කරන්න, comment කරන්න. යාළුවෝ අතර මේක share කරන්න. එතකොට තමයි අපිට ගැම්මක් ඇතුව වැඩක් කරගෙන යන්න පුළුවන්. තව තවත් ඉංග්‍රීසි භාෂාවේ රසබර හරබරතය අරගෙන මම ඉක්මනින්ම නැවතත් ඔයගොල්ලෝ හම්බ වෙන්නේ. So I'm coming back again with an interesting lesson. Till then, goodbye.